ආයතනවනේ අපි අද රචනා ප්‍රශ්න අපි විවරණ කීප රචනා ප්‍රශ්න කීපයක් දැන් විවරණය කරලා තිනවා. ධාරා විද්‍යුතයේ යටතේ තමයි අපි රචනා ප්‍රශ්න කීපයක් විවරණය කරලා තියෙන්නේ. මම තවත් ධාරා විද්‍යුතයේ රචනා ප්‍රශ්න කීපයක් අපි අතරම සිද්ධාන්ත පන්තියේදී සහ රිවිෂන් එකේදී අපි ගොඩාක් පසුගිය විභාග ප්‍රශ්න කතා කරා. ඒ වගේම අපි මේ අපේ channel එකේ රචනා ප්‍රශ්න කීපයක් කතා කරද්දී මුළු සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම වගේ විස්තර කරලා කියලා දුන්නා. එතකොට දැන් මේ ප්‍රශ්නේ කරන්න කලින් යම් කිසි දරුවෙක් මේක ඉස්සෙල්ලාම බලනවා නම් මේ ප්‍රශ්නේ මම සාකච්ඡා කරන එක මුලින්ම සිද්ධාන්ත සහිතව මුලින් ප්‍රශ්න කීපයක් විවරණය කරා. ඒ ප්‍රශ්න ටික බලන්න. එතන ධාරා විද්‍යුතයට අදාළ මූලික සිද්ධාන්ත අපි කියලා දුන්නා. එතකොට ඒ ටික බලලා 2001 අවුරුද්දේ රචනා ප්‍රශ්නේ කරන්න බලන්න. බලලා බැරි නම් මේ වීඩියෝ එක බලලා ආයෙ සැරයක් කරන්න බලන්න. එතකොට ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. right. එතකොට මේ 2001 අවුරුද්දේ ප්‍රශ්නේ කියන්නේ මෙන්න මේ විදියට තියෙනවා ප්‍රතිරෝධයක්. right. R ප්‍රතිරෝධයක් දෙනවා. මේකට සම්බන්ධ කරලා තියෙනවා වෝල්ට් මීටරයක්. හරිද? විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කරලා ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය R නිර්ණය කිරීම සඳහා වෝල්ට් මීටරයක් සහ ඇමීටරයක් සම්බන්ධ කරන ආකාරයේ රූප සටහනේ පෙන්වා ඇත. මෙහි වෝල්ට් මීටරය හා ඇමීටරයේ පාඨාංක පිළිවෙලින් Vm හා Im වේ. right. වෝල්ට් මීටරය හා ඇමීටරයේ පරිපූර්ණ උපකරණ නම් කැපිටල් R සඳහා ප්‍රකාශනය කරනවා. එහෙනම් මුලින්ම මේ වෝල්ට් මීටරය සහ මෙතන සම්බන්ධ කරලා තියෙන ඇමීටරය පරිපූර්ණ නම් මොකක්ද ඒකේ තේරුම? වෝල්ට් මීටරයක් පරිපූර්ණයි කියලා කියන්නේ එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් කියන එක. අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් නම් අනන්ත ප්‍රතිරෝධයක් තුළින් ධාරාවක් ගලන්න බෑනේ. එහෙනම් මෙතනින් යන ධාරාවයගේ Im කියලා කියන්නේ ඇමීටර පාඨාංකය Im කියලා කියන්නේ ඇමීටරෙන් ගලන ධාරාව Im කියන එක. එතකොට වෝල්ට් මීටරෙන් කිසිම ධාරාවක් ඇදලා ගන්නේ නැත්නම් මේ ප්‍රතිරෝධය හරහා එන ධාරාවත් Im තමයි. right. ඒ කියන්නේ මෙතනින් එන ධාරාවත් Im තමයි. හරි. වෝල්ට් මීටරේ පරිපූර්ණ එකක් කියන්නේ එයාගේ ප්‍රතිරෝධය අනන්තයක්. අනන්ත ප්‍රතිරෝධයක් තුලින් ධාරාවක් ගලන්නේ නැහැනේ. හරිද? එහෙමනම් Im ධාරාව ආව කැපිටල් R හරහා යන්නේ Im ධාරාව. දැන් R ප්‍රතිරෝධය දන්නවා. Im ධාරාව දන්නවා. IR දන්නවා. මතක් කරගන්න ලෝක ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ සමීකරණය V = IR. එතකොට වෝල්ට් මීටර පාඨාංකයේ Vm ලු. එතකොට වෝල්ට් මීටර පාඨාංකය කියලා කියන්නේ මොකද්ද? මෙයා හරහා විභව අන්තරය. එහෙනම් කැපිටල් R ට දාමු V = IR. දැන් මහම Vm සමානයි Im R. R සමාන වෙනවා Vm බෙදීම Im. පළවෙනි කොටස ඉවරයි. ඊළඟ කොටසට යනකොට අපිට කියනවා මේ වෝල්ට් මීටරයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියලා. තොර දැන් කල්පනාවෙන් අපි ගන්න හදනවා. මෙන්න ඔය කියන R ප්‍රතිරෝධය දැන් මෙන්න ඔය කියන වෝල්ට් මීටරය. right. දැන් මේ වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධය RV කියලා කියනවා. right. RV එක ඇමීටරයක් තියෙනවා. දාහයෝම් ප්‍රතිරෝධය වූ වෝල්ට් මීටරයක් ප්‍රතිරෝධය 10 ඕම් වූ වෝල්ට් මීටරයක් සහ ප්‍රතිරෝධය R1 වූ ඇමීටරයක්. ප්‍රතිරෝධය R1 වන ඇමීටරයක් නේ. R1 හරි RI හරි
R1 කියලා උතන මම ගන්නම්. එතකොට මේ ප්‍රතිරෝධය RV लो ප්‍රකාශනයක් සරි. වෝල්ට්මීටරයේ ප්‍රතිරෝධය RV නම් R සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා කියන්නේ VM, IM සහ RV ඇසුරේ. එතකොට VM කියලා කියන්නේ වෝල්ට්මීටරයේ පාඨාංකය. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධ හරහා විභවාන්තරය තමයි. IM කියලා කියන්නේ ඇමීටර පාඨාංකයනේ. right. දැන් ගන්න හදමු කොහොමද හදන්නේ බලන්න. එතකොට මොකක්ද වැදගත්ම කාරණාව මෙතන මේ වෝල්ට්මීටරයේ ප්‍රතිරෝධයයි මේ ප්‍රතිරෝධයයි එකිනෙක සමාන්තරගතයි. හරිද? මේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගතයි. එතකොට වෝල්ට්මීටර පාඨාංකය කියලා කියන්නේ වෝල්ට්මීටරයේ අග්‍රහරහා විභවාන්තරය. වෝල්ට්මීටරයේ අග්‍රහරහා විභවාන්තරය කියලා කියන්නේ RV ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. සමාන්තරගත ජාලයක එක ප්‍රතිරෝධයක් හරහා විභවාන්තරය තමයි එයත් එක්ක සමාන්තරගතව තියෙන අනික් ප්‍රතිරෝධය හරහා විභවාන්තරය වෙන්නේ. ඒක නෙවෙයි වැදගත් ඊළඟ කාරණාව. සමග ප්‍රතිරෝධය ගත්තොත් මේ දෙකේම ඒක හරහා විභවාන්තරය සමාන වෙන්නේ එක ප්‍රතිරෝධයක් හරහා විභවාන්තරයටමයි. වැදගත්ම කාරණාව අන්නේ ඒක. හරිද? මෙයා හරහා විභවාන්තරය Vm නම් මෙයා හරහා විභවාන්තරය Vm නම් මේ දෙන්නාගේම සමක ප්‍රතිරෝධය ගත්තොත් ඒක හරහා විභවාන්තරයක් Vmයි. හරිද? එහෙනම් අපි මේ දෙන්නාගේම සමකය ගමු එකපාරට. මෙන්න. ඒ දෙන්නාගේම සමකය R සමක කියලා මම ලියන්නම්. ඒ සමක හරහා විභවාන්තරයක් Vm නේ. එතකොට සමකය හරහා යන ධාරාව තමයි Im වෙන්නේ කල්පනාවෙන්. හරි? මෙන්න සමකය හරහා යන ධාරාව තමයි Im වෙන්නේ. කියන්නේ මේ දෙන්නම හරහා යන ධාරාවනේ මීටරේ හරහා යන්නේ. එහෙනම් මෙන්න Im. දැන් අපි මේකට දාමු V සමානයි IR. ඒක අපිට පුළුවන් කරන්න. එතකොට V සමක I සමක R සමක දානවා. V සමක වෙනුවට Vm. V සමක කියලා කියන්නේ සමක ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. I සමක වෙනුවට IMයි. අන්න R සමක වෙනුවට ගන්න ඕනි මේ දෙකේ සමක ප්‍රතිරෝධය සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් නම් සමක ප්‍රතිරෝධයේ සූත්‍ර දදා ඉන්න එපා. right? සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් නම් සමකය හොයන්න සූත්‍ර දදා ඉන්න එපා. මිදේ බෙදීම අයික එකපාරට ගන්න පුරුදු වෙන්න ඕන. හරිද? right. RV ගුණිතයට R ධන RV. ඔන්න ඉවරයි. එමල් පේනවා මේ Vm යට Im වලින් එනවා ඔන්න Vm යට IV R අපි මේක මේ විදිහට කරමු බලන්න. අපිට පුළුවන් මේකේ මේ විදිහට උත්තර කරගන්න ඕනේ. R ධන RV දිනවනේ. R ධන RV යට RRV කියලා ගමු. අරගෙන ඒක සමාන කරන්න පුළුවන් IM යට VF නේ. එතකොට මේක නැවත සුළු කරත් දෙකට කඩන්න පුළුවන්. එතකොට R කැපිලා ගිහින් එක යට RV කියලා එකක් වෙනවා මේක. ධන එක යට R කියලා එකක් තමයි මෙතන ඉතුරු වෙන්නේ එතකොට නේ. හරිනේ? මේක කඩන්න පුළුවන් RRV කින් R. එතකොට එක යට RV. මේක කඩන්න පුළුවන් RV යට RRV. එතකොට RV යට එක යට R. සමානයි IM යට VA. දැන් එක යට R උත්තර කරගන්න පුළුවන්. එක යට R සමානයි IM යට VA. ඍණ එක යට RV නේ. හරිද? එතකොට තවදුරටත් මේක සුළු කරොත් එනවා එක යට R සමානයි එතකොට Vm RV කියලා ලියන්න මේ දෙකේ ගුණිතය ගත්තා Im RV ඍණ Vm දැන් උඩයට මාර්ග කරමු. R සමානයි Vm RV යට IM RV ඍණ Vm කියලා. ඔන්න R සඳහා ප්‍රකාශන. එක ක්‍රමයක් විතරයි.
අපිට තව ක්‍රමයකට මේ ගාන හදන්නත් පුළුවන්. තව ක්‍රමයකට ගාන හදන්නත් පුළුවන්. ඒතර ඒක ක්‍රමයක්. හරිද? ඒ වගේම මේ උත්තරේ එකපාර කියන්නත් තිබුණා. එකපාරට මෙහෙම ලියාගෙන ඉන්න නැතුව ඔයාලා මේක හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන ළමයි නම් ඔයාලට කියන්න පුළුවන් මේ කැලේ එකපාරට කොහොමද? සමක විභවාන්තරය සමක ධාරාවෙන් බෙදුවම එනවනේ සමක ප්‍රතිරෝධය. සමක විභවාන්තරය සමක ධාරාවෙන් බෙදුවා එනවා සමක ප්‍රතිරෝධය. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් මොකද්ද? එකයට R සමක සමානයි එකයට අර දෙන්නගේ සමක ප්‍රතිරෝධය එනවා එකයට R ගන්න එකයට RV නේ. එතකොට මේ එකයට R සමක කියන එක ලියද්දි එතනම ලියන්න පුළුවන් මොකද්ද? Vm බෙදීම IA. එකයට R එහෙමමයි ධන එකයට RV. ඒතර IA මුලට යනවනේ. Im යට Vm. එකයට R දින ධන එකයට RV. මේක උක්ත කරගන්න ඉතින් ඒ නිසා V සමානයි IA දාලා මෙහෙම දිගට එන එකේ ස්ටෙප් කීපයක් අයින් කරලා එකපාරට කියන්නත් ඔයාලට තිබුණා. ඔය විදියට. හරි. ඒක තවත් විදියක් මේක අනහද. එතකොට ඒ කියන්නේ අතනින් පටන් ගෙන යන්නත් තිබුණා, මෙහෙම යන්නත් තිබුණා. ඔය දෙකටම අමතරව අපි තවත් ක්‍රමයක් තියෙනවා කියලා චුට්ටක් බලමු. තව චුට්ටක් බලමු. දැන් මෙතන IM නේ. එතකොට ඔයාලට පුළුවන් ඕන කියන්න මෙතනින් යන ධාරාව I1 කියලා ගත්තොත් කර්චොෆ්ගේ පළවෙනි නියමය අනුව මෙතනින් එන ධාරාව IM ඍණ I1 කියලා කියන්න පුළුවන්. IM ඍණ I1 කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේ කැපිටල් R දාන්න පුළුවන්. P සමානයි R. එතකොට කැපිටල් R හරහා විභවාන්තරයේ Vm නේ. එයා හරහා ධාරාව ලියන්න පුළුවන් Im ඍණ I1. වාරයක් R. එතකොට ඒ R එහෙම උක්ත කරාම දැන් එනවා AR සමානයි Vm බෙදීම Im ඍණ I1 නේ. අපිට ඒක තවත් ඔන්න ලියන්න පුළුවන් Vm බෙදීම මේ කොහොමද? Im ඍණ I1 වෙනුවට Im ඍණ I1 වෙනුවට ලියන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් මෙයා හරහා ගන්න ධාරාව I1 කියලා දන්නවනම් මෙයාට V සමානයි IR දාන්න පුළුවන්. ඒවට හිතෙනුත් එයා හරහා විභවාන්තරයත් Vm නේ. එහෙනම් Vm යට RV කින් එනවා I1. එතකොට මෙතන ඔන්න I යන්න පුළුවන් Vm Im ඍණ Vm යට RV. එකකින් I1 කියලා දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් උතන R කෙලිම R උත්ත වෙලානේ තියෙන්නේ. නිසා අරක දැන් සුළු කරගත්තම ගොඩ. ඉතින් R උත්ත වෙලා තියෙන නිසා අරක සුළු කරගන්න. ඒක සුළු කරාම කොහොමද එන්නේ? Vm බෙදීම දෙකටම RV පොදු කරන්න ගියොත් Im RV දාන්න ඕනේ. Im RV ඍණ Vm ඉතින් යට RV. එයා උඩට එනවනේ. ආන්න දැන් එනවා කැපිටල් R එතකොට සමානයි Vm RV Im RV ඍණ Vm. ඔන්න සමක ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනය ගත්තා. හරිද? එච්චරයි. ඊට පස්සේ අපිට ගාණක් තමයි හදන්න දීලා තියෙන්නේ. තවදුරටත්. එතකොට අපි බොහොම අමාරුවෙන් මේ සූත්‍රයක් ලබා ගත්තේ ළමයි. ඇඟේ අමාරුවට නෙමෙයි. බොහොම අමාරුවෙන් මේ සූත්‍රය ලබා ගත්තේ. එතකොට ඊළඟ කොටසේ ගාණ හදන්න දීලා ඒ සූත්‍රයට ආදේශ කරනවා. හරිද? ඒකත් තේරුම් ගන්න ගානේ ස්වරූපයෙන් රිදම් එකේ. හරිද? රයිට්. දැන් බලමු.
එතන මේ ක්‍රම දෙකෙන් ඕන එකට ඔයාලට ගාන හදන්න ප්‍රකාශනය විපන්න කරගන්න පුළුවන්. right. එතකොට ඊළඟ කොටස ගානට මම යනවා දැන් ඒ විදිහම කෑල්ලක් තමයි ගානේ තියෙන්නේ. මෙන්න මෙතන 10 ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. ඕම් 1000ක් ඒත් එකම ඇමීටර් එකකුත් මෙහෙම සෙට් කරලා මේ ඕම් 1000ට සෙට් කරලා දිනවා වෝල්ට් මීටරයක් එන්න මේ විදිහට ප්‍රතිරෝධය 10 ඕම් වෝල්ට් මීටරයක් සහ R1 ප්‍රතිරෝධය R1 ඇමීටර් මොකද වෙන්නේ නැති ආකාරයට සම්බන්ධ කරලා දෙනවා කම්බියක ප්‍රතිරෝධය මෙන්න. කම්බිය ප්‍රතිරෝධය මම R කියලා ගන්න. මේ වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය තමයි ඕම් 1000. හරිද? ඇමීටරේ ප්‍රතිරෝධය R1 කියලායි කියන්නේ. ඊකෝෂ්‍ය අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ මේ. කාම උෂ්ණත්වය 30 සෙල්සියස් ඉදී වෝල්ට් මීටරේ සහ ඇමීටරේ පාඨාංක දීලා තියෙනවා. ඒකට වෝල්ට් මීටරේ පාඨාංකය වෝල්ට් 4ක් ලෝ ඇමීටරේ පාඨාංකය 0.02 ඇම්පියර් හොදා ගන්න. ඒ කියන්නේ 2.2. හරි හොදාගත්තම තමයි ලේසි. හරිද? ඔය දශම තියාගත්තම කචල් ටිකක්. හරි? 2.2 ඇම්පියර් ඕන්. දැන් වෝල්ට් මීටරේ සහ මීටරේ පාඨාංක දීලා 430 දිත් ඒ අගයන් ටික අපිට දීලා තියෙනවා. එතකොට අපි මේ වෙලාවේ නික්‍රෝම් වල ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණක යහන්නේ. අපි ඉස්සෙල්ලාම හොයන්නේ එතකොට සෙල්සියස් අංශක 30 දී මෙන්න මේ ප්‍රතිරෝධයක්. 30 දී ප්‍රතිරෝධය මුලින්ම හොයන්නේ. එතකොට මම මේ ගාන ඉස්සෙල්ලාම ඔයාලට සම්මත ක්‍රමයට හදන හැටි කියලා දෙන්නම්. පස්සේ බලමු අපි මේක ලංකාවේ කිසිම පන්තියක කිසිම තැනක කිසිවෙක් ඔයාලට උගන්වන්නේ නැති විදියට. right? හිතාගන්න බැරි විදියට කෙටිනුත් මේ ගාන හදන්න පුළුවන් මේක රචනා ප්‍රශ්නයක් වුණාට. right? ඉතින් යමු හැබැයි අන්තිමට. right? මුලින්ම බලමු අපි මේ විදියට අපි දැන් අපිට දීලා තියෙනවා දැන් මෙන්න මේකේ සමකපතිය මේ වෝල්ට් මීටරේ පාඨාංකය දීලා තියෙනවා. එතකොට මේකේ ඉතින් ගල් ධාරාව දීලා තියෙනවා. ඒක නිසා අපි දාමු දැන් මෙන්න මේ පරිපතයට ඔය කියලා තියෙන අතර අපි හොයාගත්ත R වලගේ හොයාගන්න පුළුවන්. මෙතන R වලගේ හොයාගන්න පුළුවන් සූත්‍රයක් අපි ව්‍යුත්පන්න කරා. මොකද්ද අපි ව්‍යුත්පන්න කරගත්තු සමීකරණය කියලා බලන්න. අපි මුලින්ම ව්‍යුත්පන්න කරගත්තා R සමානයි Vm RV යට Im RV ඍණ Vm කියලා. දැන් එතකොට Vm කියලා කියන්නේ වෝල්ට් මීටර පාඨාංකය 4යි. එතකොට RV කියලා කියන්නේ ඕම් වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය ඕම් 1000ක්. මෙතන 2.10 දින දෙකක් නේ. ඒතර වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය ඕම් 1000ක් නේ. RV කියලා කියන්නේ වෝල්ට් මීටරේ පාඨාංකය දීලා දිනවා කීයක් කියලාද වෝල්ට් 4ක් කියලා. එමුනම් දැන් මේක සුළු කරලා ඔයාලට හොයාගන්න පුළුවන් R30 යගේ. කියන්නේ සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය. එනවා 4000යි මෙතන 20 ඍණ 4 කියලා කියන්නේ 16ක්. 4 වරක් 4යි. 10 බෙදීම 4ක් කියලා කියන්නේ බොහොම අපූර්වට ගන්න පුළුවන් 250ක් කියලා. එහෙනම් මම ඒක මෙතන ලියලා තියන්නම්කෝ. සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය ඕම් 250ක්. සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය තමයි ඕම් 250ක් වෙන්නේ. හරිද? right. ඊළඟ අවස්ථාවෙත් අපිට පාඨාංකය දීලා තියෙනවනේ.
ආය පාඨාංග දෙකක් දීලා තියෙන නිසා අපි ඒ උෂ්ණත්වයේ ප්‍රතිරෝධයත් හොයමු. सेल्सियस अंशයේ බිඳුවේ ප්‍රතිරෝධය අපි දන්නේ නැති නිසා අපිට ප්‍රතිරෝධ උෂ්ණත්ව සංකෘතිය හොයන්න බෑ ආර්ථික විතරක් දැනගත්තා. හරිද? මොකද දැන් මේක පදනම වලට මේකේ මුලම සූත්‍රය මම පටන් ගන්නෙදිම කියලා දෙනවා. RT සමානයි R0 වාරයක් 1 ධන ඇල්ෆා t නේ මේක ඊළඟ වැදගත්ම සමීකරණය වෙන්නේ මේකෙන් ගන්න හදන්නේ. ඇල්ෆා ගැන සම්බන්ධ එක සූත්‍රය ඔච්චරයි තියෙන්නේ ඉතින්. ආයෙ වෙන මොකුත් නැහැ. ඒතර ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය ගැන හොයන්න කියලා ඔයාලට කියනකොටම ඔයාලට ක්ලික් වෙන්න ඕනේ සමස්ත රසායන විද්‍යාවේම සමස්ත භෞතික විද්‍යාවේම අපිට හමු වෙන එකම සමීකරණය තමයි මේ RT සමාන R0 පාරක් එක ධන ඇල්ෆා t. ඒ කෙමිස්ට්‍රියටත් මේක හමු වෙන යම් තැනක. හරිද? රයිට්. එතකොට RT සමාන R0 පාරක් එක ධන ඇල්ෆා t. නමුත් මේ සූත්‍රය RT වෙනුවට නම් RT වෙනුවට 250 දාන්න පුළුවන්. එතකොට t වෙනුවට දාන්නත් පුළුවන් මොකක් හරි එකක්. නමුත් R0 වලගේ දන්නේ නැහැ. සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධ දන්නේ නැතුව ගණන් හදන්න බෑ. ඒක නිසා අපි ඒ දත්තෙන් විතරක් හදන්න යන්නේ නැතුව දීලා තියෙන ඉතිරි දත්තෙන් ප්‍රයෝජන අරගෙන R 430 සෙල්සියස් අංශක 430 දී මෙන්න මේ ප්‍රතිරෝධය වගේ හොයන්න පුළුවන්. ඒතර ඒ සඳහා අදාළ වෝල්ට්මීටර පාඨාංක 4.05 වෝල්ට්. ධාරාවයගේ කිය 18යි 13ක්. වෝල්ට්මීටරේ ප්‍රතිරෝධය වම් 1000ක්. එතකොට වෝල්ට්මීටර පාඨාංකය 4.05ක්. මෙතන 4.05 වැඩි කරන්න වෙනවා වෝල්ට්මීටරේ ප්‍රතිරෝධය වල 1000ක්. එතකොට උඩ නම් එනවා 4050ක්. යට මේක සුළු කරාම 18 ඍණ 4.05ක් වගේ ඉන්නේ. අපි එකක් බලමු එතකොට. 18 නේ 4.05 කිව්වහම 18න් 4ක් ගියාම කීයද 14යි 13.5ක් 4050 බෙදීම 13.5ක් කියලා කියන්නේ හරියට 8100 බෙදීම 27ක් වගේ 4050 18න් 4ක් ගියාම 14යි මෙතන 10න් 5ක් 5යි 9න් බිඳුවක් 9යි 7න් 4ක් 3යි 13යි 95ක් වෙනවා. එතකොට නම් 13යි 95යි මේක දෙකෙන් ගුණ කරාම 13යි 26යි දෙවරක් 15යි පිට දෙවරක් 9යි 18යි 1යි 19යි 9යි දෙවරක් 3 6යි 1යි 7යි දෙවරක් 1 2යි නේ 27.9ක් වෙනවා. ඒකත් කොහොමද අපිට පේනවනේ අපේ 9න් කපා ගන්න පුළුවන් කියලා. එහෙනම් 9 වරක් 9 81.3යි 9 වරක් 3යි 9 වරක් 1යි. 900 බෙදීම 31 කියලා කියන්නේ තල වශයෙන් කීයක්ද කියලා බලන්න. ඒ කියන්නේ 9000 බෙදීම 31ක් වගේනේ. අපි සුළු කරොත් 31 ඒවා මෙතන 90ට 3ක් නැහැ. එතකොට එනවා 2ක්. 62යි 10න් 2ක් 8යි 8න් 6ක් 2යි 280ට 9ක්වත් 9ක් 1 9යි 9ක් 3 27 right 1යි. අපි දන්නවනේ බිඳුවට නැහැ කියලා. right ඒක මුලින්ම බැලුවේ 90ට 2යි. ඊට පස්සේ මෙතන 28ක් ඉතුරුණා. එතන මෙතන බිඳුව ගත්තා 280ට බැලුවා. මෙතන එක බිඳුවක් අයින් වෙනවා. 9000 බෙදීම 900 බෙදීම 3.1ක් කියන්නේ 9000 බෙදීම 31ක්. එතන මෙතන 28යි මේ බිඳුව ගත්තා. ඊට පස්සේ ආවා ඊට පස්සේ තව ඉතිරි 10ක් එතෙන්ට බිඳුවයි 100ට නම් 3ක් විතර තියෙනවා. නමුත් එච්චර යන්න අවශ්‍යතාවයක් නැහැ. 290 කියලා නවත්තා 290යි ඕනනම් 0.3 ගන්න අවශ්‍යයි. හරිද? එහෙනම් R 430 කියන එක එනවා 290යි. දැන් අපි මේ යවන්නේ මොකද්ද? නිකල් වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය තමයි යන්නේ. නිකල් වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය වුණොත් දැන් මේක දෙකට අදාළව මෙන්න මේ සූත්‍රයට ආදේශ කරනවා. අපි කොහොමද බලමු මේ සූත්‍ර දෙකට ආදේශ කරන්නේ?
තර මෙතෙන්ට එනවා 250 පළවෙනි එකේ. ඒක සමාන වෙනවා R නෝට් වාරයක් 1 ධන 250 ඇල්ෆානේ. මොකද T කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස 30යි sorry. 30යි ඇල්ෆානේ. ඔව්. බිඳුවේ ඉඳලා 30 දක්වා තමයි වැඩි කරන්නේ. ඕකේ එක නම් 290 සමාන වෙනවා R නෝට් වාරයක් 1 ධන එතන උෂ්ණත්වය වැඩි කරලා තියෙන කීයටද 430ට 430 ඇල්ෆා දෙක. දැන් අපි දෙවෙනි එක බෙදමු පළවෙනි එක. බිඳුවට බිඳුව කැපිලා යනවා 29 බෙදීම 25යි. 1 ධන 430 ඇල්ෆායට 1 ධන 30 ඇල්ෆා 29 වරක් 1 29යි 29 වරක් 3 තුනක් නම් 27 නේද තුනක් 2 6යි 2යි 8යි 870යි ඇල්ෆා සමාන වෙන 25 වරක් 1 25යි 25 වරක් බිඳුවයි 25 වරක් 3 75යි 5යි 7ක් ඉතින් 25 වරක් 4 100යි 7යි 107යි ඇල්ෆා. දැන් 10750න් 870ක් තමයි අඩු කරන්න තියෙන්නේ. 29න් 25ක් ගියාම 4ක් මේ පැත්තේ. මේක මෙහෙට ගත්තා. මෙයා එහා පැත්තට ගෙනාවම 10750න් අඩු කරන්න ඕනේ 870ක්. බිඳුවයි ත්‍රිබිඳුවයි 15න් 7ක් 8යි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ කීයද? 16ක්. 16න් 8ක් ඒත් 8යි එච්චරයි නේ. එතකොට ඔන්න මුසුල් කර බලන්න බිඳුව 8යි 15න් 5 එකක් ඉතින් 8යි 16යි 1 8යි 8ක් ඉතින් තව 9ක් වෙනවා. බලමු එතකොට හද කියලා මෙතන බිඳුවයි 8යි 15න් 5 8යි 16යි 17යි 9යි මේක 10 රයිට්. හරිනේ. එතකොට 9880ක් වෙනවා. 9880යි ඇල්ෆා. පනා මේ සුළු කිරීම ටික වැඩක් නැහැ නේ. එතකොට 9880 ඇල්ෆා තමයි සමාන වෙන්නේ 4ට. එහෙනම් ඇල්ෆා සමාන වෙනවා 4 බෙදීම 9880. 9880 මොකද 10000 මොකද? ඔයාලා කැමති දෙයක් කරන්න. මම ආසන්න වශයෙන් ගන්නවා 4යි 10යි 4යි සෙල්සියස් අංශකයට. ඉතින් ළමයි 9.8යි 10යි 3ක් කියලා ලියන්න පුළුවන්. 9.8ක් කියලා කියන්නේ 10ට ආසන්නයිනේ. එතකොට 10යි 10යි 3ක් කියන්නේ 10යි 4ක් උඩට ආවම 10යි 4ක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ 4යි 10යි 4යි සෙල්සියස් අංශකයට කියලා ඒක. ඊළඟට අහනවා ඇමීටරේ ප්‍රතිරෝධය R1 සහ කෝෂයේ විද්‍යුත්ගාමක බලයක් සොයන්න. right. අතන මේ කොටස ආයි බලන්න කොහොමද ගත්තේ කියලා. අපි මුලින්ම මෙන්න මේ ප්‍රකාශනය විඋත්පන්න කරගත්තා. ඒ විඋත්පන්න කරගත්තු ප්‍රකාශනය වාර්තා කරලා අපිට හොයාගන්න පුළුවන්කම තිබුණා සෙල්සියස් අංශක 30 දී මේකට ආදේශ කළා. ඔය විදිහට තියෙන පාඨාංග මේකට ආදේශ කළා. සෙල්සියස් අංශක 30 දී මෙන්න මෙතන තියෙන ප්‍රතිරෝධයේ අගය R30 කියලා මම ලිව්වා. ඒක අගය 250 ඕම් කියලා හොයාගත්තා. ඊට පස්සේ මේ විදිහටම සෙල්සියස් අංශක 430 දී අපිට VM වලගේ දිය 3.4.5 වෝල්ට් කියලා RV වලගේ ඕනම මොහොතක 10යි IM වලගේ ඒ වෙලාවේ 18යි 10ට 3ක් ලු RV වලගේ 1000. එතකොට වෝල්ට් මීටර පාඨාංක 7.5 කියලා දීලා තිබුණා. අපි අනේක සුළු කරගෙන ආවට පස්සේ අපිට ආවා මේ 430 දී ප්‍රතිරෝධය ඕම් 290ක් කියලා. දැන් සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය 430 දී ප්‍රතිරෝධය දන්නවනම් RP සමාන R නෝට් වාරයක් එකදන ඇල්ෆා T කියන සූත්‍රය දාලා ඔයාලට RT වෙනකොට සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය ආදේශ කරා R නෝට් වාරයක් එකදන එතන බිඳුවේ ඉඳලා මෙතන සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය මෙතන 30 ප්‍රතිරෝධය. එතකොට වෙනස කියන උෂ්ණත්වයේ බිඳුවේ ඉඳලා 30ට ගියා වගේනේ. සමහර උෂ්ණත්ව වෙනස වලට 30ක් දැම්මා. එකදන 30යි ඇල්ෆා කියලා ලිව්වා එක. 430 සෙල්සියස් වල ප්‍රතිරෝධය තමයි RT වලට මෙතන ආදේශ කරේ 290.
R naught වල 1430 ඇල්ෆා. එතකොට උෂ්ණත්ව වෙනස 430ක් විද්‍යුත් 430ට කියනවා. දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය බෙදුවම 290 බෙදීම විදේශී වර්ණයක් කියලා කියන්නේ විද්‍යුත් කැපිලා කියන 29 බෙදීම 25ක් වෙනවා. එක දන 430 ඇල්ෆා එක දන 30 ඇල්ෆා වෙනවා. හරස් කුණු පාරක් දැම්මම 29ක් එක 29යි. එතන 29ක් බිඳුවයි 29ක් බිඳුවයි 29ක් තුන 87යි ඇල්ෆා වෙනවා. ඒ දෙක මේ පැත්තෙන් හරස් කුණු කරලා 25යි දන මෙතන 430 ඒවා 25. හරිනේ 25ක් බිඳුවයි 25ක් තුන 75යි. 5යි 25ක් එක 25ක් 4 CI එතන 25ක් බිඳුවයි 25ක් තුන 75න් 5යි 7ක් ඉතුරු වෙනවා 25ක් 4 107යි 107 ටික හරි ඊපස්සේ මේ පැත්තට ගියාම 9880 ඇල්ෆා සමානයි 4යි ඇල්ෆා කියන්නේ සමානයි 4 බෙදීම 9880 9880 කියලා කියන්නේ 9.8යි බිඳුවයි 10යි තුරනේ 9.8යි 8 වෙනකොට මම 10ම ගත්තා ආසන්න වශයෙන්. ඒතර 10යි 10 තුනක් කියලා කියන්නේ 10යි 4ක්. 4 බෙදීම 10යි 4 බෙදීම 10යි 4 වෙනි බලයක් කියලා කියන්නේ 4යි 10යි 4යි සෙල්සියස් අංශකයේ කියන්නේ ඇල්ෆා උනාගේ. හරි රයිට්. එතනින් මේ කොටස් ටික නම් ඉවරයි. නමුත් ගාණේ වල නැහැ. ගාණේ තව කොටසකට අපිට යන්න තියෙනවා. ගාණාදී බුද්ධි මම නැවත අවධාරණය කරනවා. RT සමාන R නෝට් වලක් හදන ඇල්ෆා T කියන සූත්‍රයේ RT කියලා කියන්නේ T සෙල්සියස් වල උෂ්ණත්වය R නෝට් සඳහා අනිවාර්යෙන්ම ආදේශ කළ යුත්තේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධයක්. උත්තර මතක තියාගන්න මේක අතිශයින් වැදගත්. අතිශයින් වැදගත්. රයිට්. ඊළඟ ඊළඟ කොටසට යද්දී නම් මම ගාන මේ විදියට අඳින්නම් සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය තිබුණා 250යි. ඒ වෙලාවේ ධාරාව තමයි 2.10 ඇම්පියර්. ඊට පස්සේ ආයි ඔකේ උෂ්ණත්වය වෙනස් වුණානේ 430ට. එතකොට මෙතන ප්‍රතිරෝධය ආව 296 වෝල්ට්. ආන්නේ එතකොට මේ වෝල්ට් මීටර පාඨාංකය ඇවිල්ලා තිබුණා 4.05 වෝල්ට්. හරි. එතකොට ඇමීටරේ පාඨාංකය ආවා ඇමීටරේ පාඨාංකය ආවා කීයක්ද? ඇමීටරේ පාඨාංකය 18යි 10ට 3ක්. හරි. රයිට්. ඔන්න. එතකොට මෙයාට ප්‍රතිරෝධිකුත් තියෙනවා. මම ඒක R කියලා ගන්න සිම්පල් R. මෙයාට ප්‍රතිරෝධි සිම්පල් R. අපි අහනවා දත්ත කීපයක්. මේකයි මෙන්න මේ සිම්පල් R වලගේ. ඔය දෙක තමයි අහන්නේ. ඇමීටරේ ප්‍රතිරෝධය සහ කෝෂයේ විද්‍යුත් ගාමක බලය සොයන්න. හරි. අන්න ඒ කොටස තමයි මම අර කිව්වේ MCQ ස්ටයිල් එකකින් හදන්න පුළුවන්. සාමාන්‍ය විදිහට හදන්නත් පුළුවන්. අපි සාමාන්‍ය විදිහට ඉස්සෙල්ලා හදලා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ පරිපථයට කර්චොෆ් දාමු. මේ පරිපථයට අපි කර්චොෆ් දාමු. කර්චොෆ් දාද්දී අපිට එනවා E සමානයි කර්චොෆ් දානේදී මම කියලා දුන්න කලින් ගණන් වලදී එක රවුමක් ගන්න ඕනේ. හැබැයි එතනදී ඉතාම වැදගත් මේ දෙකේ සමකය ගන්න. ඒක තමයි හොඳ. ඒ දෙකේ සමකය ගත්තම ගොඩ E සමානයි සිග්මා E සමානයි සිග්මා ER නේ. ටාල් කියන්න පුළුවන් E කියන එක සමානයි මෙන්න මේකේ සමකය ගත්තොත් එහෙම එනවා 2යි නැත්නම් I සමක R සමක IR කැල්ල ධන 2යි 10යි දින 2යි R1. හරිද? ඒකල්ල මේක සුළු කරන්න පුළුවන් ඔයාලට E සමක ධාරාවයි සමක ප්‍රතිරෝධයයි වැඩි කරාමිනේ සමක ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. ඊට වැදගත් කාරණාවක් මතක තියාගන්න ඕනි. සමාන්තරගත ජාලයක මෙයා හරහා විභවාන්තරය මෙයා හරහා විභවාන්තරය මේ දෙන්නගේම සමකය හරහා විභවාන්තරය එක සමානයි. එහෙනම් මෙතන අරගෙන තියෙන I සමක R සමක කියලා මේ දෙන්නගේම සමකය හරහා විභවාන්තරය. ඒකම මෙයා හරහා විභවාන්තරය සමානයි මෙයා හරහා විභවාන්තරය සමානයි දෙන්නගේම සමකය හරහා විභවාන්තරය සමානයි. නම් මෙතන දාන්න වෝල්ට් 4 කියලා. ධන 2යි 10යි 2යි ආවා. ඔන්න එක සූත්‍රයක්. ඒ වගේම අපිට මේ පරිපථ එකක් දාන්න පුළුවන් කර්චොෆ්.
මේක පළමු පරිපතය කියලා මම දාන්න. පළමු අවස්ථාවට. එන දෙවන අවස්ථාවටත් දාන්න. සිග්මා e සමානයි සිග්මා e. සිග්මා e වෙනකොට ඊමයි. අන්න මේ කෑලි දෙකම හරහා විභවාන්තරය සමක මෙහා හරහා විභවාන්තරය මෙහා හරහා විභවාන්තරය මේ දෙකේ සමකේ හරහා විභවාන්තරය එක සමානයි. එහෙනම් 4.05ක්. ධන 18යි 10ට වාරයක් ආවා. හරිනේ? කජත් නියම දාන හැටි දන්නවනේ කොහොමද? එක රෝමක් ගියා සිග්මා e සොයා e කියලා. ඊට පස්සේ IR කැලි සොයායද්දි මෙන්න මේ IR කැලි ගණිත මේ දෙකේම සමකය ගත්තම ලේසි. මොකද මෙහා හරහා ධාරාව දන්නේ නැති නිසා මේ දෙකේම සමකය ගන්න. එතකොට සමකය හරහා ධාරාව සමක ප්‍රතිරෝධය වැඩි කරාම මෙන්න මේ සමක ප්‍රතිරෝධය හරහා විභවාන්තරය ලැබෙනවා. ඒක අගය එක ප්‍රතිරෝධයක් හරහා විභවාන්තරයටම සමාන වෙනවා. සමක ප්‍රතිරෝධය හරහා විභවාන්තරය මේක ප්‍රතිරෝධයක් හරහා විභවාන්තරයටම සමාන වෙනවා. නිසා එකක් හරහා 4 වෝල්ට් නේ. එහෙනම් කෙලිම 4 වෝල්ට් කියලා මේ අය සමකාර සමකෙට දැම්මා. ඊපස්සේ මේක ගත්තා. එක රවුමක් ගිහිලා සිග්මා e බැලුවා. e. ඊපස්සේ මෙතනින් පටන් ගෙන IR කැලි සොයා ගියා. එකක් අහුණ දෙන්න. එච්චරයි. ඒක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන නිසා ගත්තා. ඒ විදිහටම අරයටත් දැම්මට පස්සේ මෙන්න ලැබුණු සූත්‍රය දෙක. දැන් ඉතින් සමගාමී සමීකරණයක් විසඳන්න තියෙන පල්ලක ඇද මේක සමාන කරන්න. ඔය දෙක සමාන කරන්නකො 4 ධන 2යි 10යි 2යි R1 සමානයි 4.05 ධන 18යි 10ට 3යි R. අර පැත්තට ගියාට පස්සේ මේ ගියාගේ 4.05 කියලා කියන්නේ 5යි 10ට 2ක්. එතන 20යි 10ට 3යි 18යි 10ට 2ක් අඩු කරාම 2යි 10ට 3ක්. 2යි 10ට 3 R. හරි R1. එතකොට R1 දැන් සුළු කරා. එහා පැත්තට ගියාම 10ට 3 10යි 10ට 3ක් වෙනවා ළමයි. එතන 50 බෙදීම 2 ඕම් 25ක් කියලා එනවා. ඒ R1 හෙවත් ඇමීටරයේ ප්‍රතිරෝධය. ඕක හොයාගත්තට පස්සේ ඔය සූත්‍රයට ආදේශ කරලා කෙලිම වලට E හොයාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව එකෙන්. E සමානයි 4 ධන 4 ධන හොඳේ 4 ධන 2යි 10යි ඍණ 2යි R1 වෙනකොට 25ක්. කොච්චර ලස්සනද බලන්න. 4යි 25 තරම් 2 50යි 10ට 2කින් 0.5ක්. 4.5 වෝල්ට් කියලා කෙලින්ම කියන්න පුළුවන්. එතන ගාන අවසන්. එතනින් මේ ගාන අවසන්. right. මම ආයෙත් කියලා දෙන්නම් කොහොමද ඒක කරේ කියලා. මෙන්න මේ මුළු පරිපථයටම කර්චොෆ් දැම්ම එකපාරක් අපි ඕනනම් වලට අකුරු ටිකක් දාලා සමත චක්‍රී පරිපථය කියලා දාලා ගන්න. එතකොට මේ පරිපථයටම කර්චොෆ් දානකොට එක රවුමක් ගියාට පස්සේ සිග්මා e වෙනුවට එන්නේ මේ e විතරයි. ඉතින් පටන් ගත්තම e ඊට පස්සේ ආයෙ අහු වෙන්නේ නැහැ. මේ සමක ප්‍රතිරෝධය ගන්න එතන. ඊට පස්සේ මේ රවුම හරහා යද්දී IR ගුණිතයට යනකොට මේ දෙකේම සමකය හරහා විභවාන්තරය ගන්න එක ලේසි. හරිද? එහෙම නැත්නම් අවුලක් නැහැ ඔයාලට හිතෙනවා නම් එහෙම අමාරුයි කියලා කාටහරි හිතෙනවා නම් මෙතන ඉතින් I1 කියලා ගන්න අවුලක් නැහැ. I1 250 ගුණ කරාට පස්සේ අගයක් එනවනේ. I1 වැඩි කිරීම 250 කියන අගය කියලා කියන්නේ මෙහා හරහා විභවාන්තරය. එයා හරහා විභවාන්තරය මෙහා හරහා විභවාන්තරය සමකය හරහා විභවාන්තරය සමාන නිසා I1 වැඩි කිරීම 250 වෙනකොට 4 දාන්න. ඒත් අවුලක් නැහැ. සමකය ගන්න දෙන්නේ නැති ළමයි. මේව රවුමක් යන්න 250 වාරයක් I1 ඒකේ අගය 4ක් කියලා මෙතන දාගන්න එච්චරයි කරන්නේ. ඊට පස්සේ ආයෙත් අහු වෙන IR කැල මේක 2.10 2 වාරයක් ආවම එච්චරයි. අවුලක් නැහැ. ඒතර ඔය සමීකරණ එනවනේ. ඒ වගේම මෙතනත් ඒ සිද්ධියම තමයි. මේක E නේ. එක රවුමක් යනකොට ඉස්සෙල් එක රවුමක් යමු. සිග්මා E සමාන සිග්මා E R. හරි? සිග්මා E ඕකේ. එතකොට ඒක කෙලීම ඊම තමයි. මෙතන ඉතින් ඊට පස්සේ IR කැල සොයන්නේ බෑ. නැත ඇත. ඒතර මෙතන IR කැල වලදී මෙතන යන ධාරාව මේ මුළු ධාරාව නෙවෙයි මෙතන ධාරාව මෙතන ධාරාව කියන්නේ. හැබැයි මෙතන යන ධාරාව මොකක් හරි වලට කැමති අගයක් දාගන්න. දාලා ඒක 200 ගුණ කරාම ඉන්නේ IR ගුණිතය කියලා එන්නේ. මේක හරහා විභවාන්තරය. ඒක හරහා විභවාන්තරය මේක හරහා විභවාන්තරය මේ දෙකේම සමකයන් හරහා විභවාන්තරය එක සමානයි. එහෙනම් කෙලිම 4.05 කියලා දාන්න පුළුවන් මේක හරහා IR කැලේ අගය වෙනකොට කො මෙදින් 4.05 ධන ඊළඟ IR කැලේ 18 13 වාරයක් ඉම ලේසි right 18 13 වාරයක් R1
ඊට පස්සේ මෙන්න මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය දිහා බලාගෙන ඉන්න අපි වෙනවලා මොකද? එතකොට මොකද්ද වෙන්නේ? පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමානයි කියලා නිකම් තේරෙනවද? ඊට පස්සේ මේක එක සමාන කරා. 4 දන් 2යි 10 දෙක ආ වර්ගය එක සමාන කරා. 4.5 දන 18යි 13යි ආවලට. ඊට පස්සේ ඉතින් අර 0.5 මේ පැත්තට ගත්තම 5යි 10 දෙකක් නෙන්නේ. එන්නේ එහා පැත්තට ඇව්වම ඊට පස්සේ 20යි 10 18යි 10යි 3 අඩු කරාම 2යි 10 සමානයි 5යි 10 දෙකක්. 10 තුන එහා පැත්තට ගියාම කෙලීම 50ක් වෙනවා. 50 මෙදින් 25 වොම් වෙනවා. එච්චරයි. ඊට පස්සේ අපිට පුළුවන් පළවෙනි සූත්‍රයට ආදේශ කරන්න. පළවෙනි සූත්‍රයට මේ විදිහට ආදේශ කරාට පස්සේ 4 දන 2යි 12 පාරයක් R1 25 4 50යි 4.5 වෝල්ට් 4.5 වෝල්ට් right එතන මම දැන් මේක කියලා දෙන්නම් පොඩි මෙහෙම කර්චොෆ් දදා හදන්නේ නැතුව මේක ඇත්තටම ඔයාලට තේරුම් ගන්න නම් මම අර මුල කියලා දීපු වීඩියෝ වල අපේ අනුපාත මෙතඩ්ස් හොඳට පුරුදු වෙලා තියෙනවා. අපි දාන අනුපාත මෙතඩ්ස් තියෙනවනේ. ඒ කියන්නේ අනුපාතය නෙවෙයි අපි ධාරාවිද්‍ය මේ වගේ ගණන් වලට යොදාගන්නේ අනුපාතයක වෙනස කියන සංකල්පය. ඒක ටිකක් අධ්‍යයනය කරාට පස්සේ තමයි හොඳට තේරෙන්නේ. නමුත් මම මේ කියන දේවල් හොඳට බලලා ගොඩක් වෙලාවට මගේ පන්ති ඉන්න ළමයිට ඒ දරුවන්ට මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි. මොකද පන්ති නැති දරුවන්ට ඉගෙන නැති දරුවන්ට මේක හදද්දි මේ ක්‍රමයෙන් හදනකොට මේ රචනා ප්‍රශ්න මේ MCQ ස්ටයිල් එකට හදනකොට චූටි අපහැදිලි ගතියක් එන්න පුළුවන්. හොඳට විමසිල්ලෙන් බලාගෙන හිටියේ නැත්තම්. හොඳට බලාගෙන. දැන් අපි මේ දත්ත ටික අපිට දීලා තියෙනවා කියලා හිතන්නකො MCQ එකේ. MCQ එකක් කියලා හිතන්න. right? මේ විදිහට අවස්ථා දෙකක මේ අපි ටික දීලා තියෙනවා. අපි අහනවා E සහ එතකොට අනිවාර්යෙන් අපි සමගාමී සමීකරණයක් හරහා එපයි මේ ගන්න හදන්න. අනිවාර්යෙන් මේ දත්ත දෙක දීලා තියෙදි මේ E සහ මේ කැපිටල් R1 කියන එක හදද්දී කැපිටල් R1 හදද්දී අනිවාර්යයෙන්ම ඔයාලට සමගාමී සමීකරණ දෙකක් නිකන් තමයි ගන්න හදන්න වෙන්නේ. ඒක කතා කරන්න දෙයක් නැහැ නේද? දැන් අපි එහෙම ලියන්නේ නැතුව හදන හැටි බලන්න. හරිද? කොහොමද කරන්නේ? මුලින්ම ඔයාලට පුළුවන් මෙන්න මේ අවස්ථා දෙකේම සිග්මා E එකමනේ. මේ අවස්ථා දෙකටම අදාළව සිග්මා E එකම. ඒක තමයි පළවෙනි කාරණා. සිග්මා E එකම නම් ඊළඟට අපිට ලියන්න පුළුවන් I අතර අනුපාතයේ පරස්පරය. සිග්මා E සමානයි සිග්මා E R. ඒතරට කියන්න පුළුවන් සිග්මා E එකම වෙනකොට I නැත්නම් සිග්මා R සමානුපාතික වෙන්නේ 1ට සිග්මා E සමක ධාරාව ගත්තම අවස්ථා දෙකේදී ධාරා අතර අනුපාතය පොඩ්ඩක් කියන්නේ 2යි 10 දෙකට කියන්නේ 20යි 10 ඍණ 3ට 18යි 13 කියන්නේ 20ට 18. ඒතර සමක ප්‍රතිරෝධ සමක ධාරා අතර අනුපාතය ඕක. එතකොට ඕකම තමයි නම් සමක ප්‍රතිරෝධ අතර අනුපාතය. ඕකේ පරස්පරය. ඕකම නෙවෙයි ඕකේ පරස්පරය. දැන් සමක ප්‍රතිරෝධ අතර අනුපාතය වෙනවා 18ට 20ක්. 18ට 20ක් කියවහම වෙනසක් තියෙනව නේද මේකේ? වෙනස කීයද බලන්න දෙකක්. 18ට 20ක් කියලා කියන්නේ 9ට 10ක් වගේනේ. ඒ කියන්නේ වෙනස එකක් නම් පළවෙනි අවස්ථාවේ සමක ප්‍රතිරෝධය 9ක් විය යුතුයි. වෙනස එකක් නම්. එතකොට ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ දෙකේම සමක ප්‍රතිරෝධය එකපාරට කියන්න පුළුවන්ද බලන්න. මේ දෙකේම සමක ප්‍රතිරෝධය එකපාරට කිව්වොත් සමක විභවාන්තරය බෙදන්නේ සමක ධාරාවෙන්. ඒ කියන්නේ 4 බෙදීම 2යි 10 දෙක එක. නිකන් හිතෙන් උනත් කියන්න පුළුවන්. 2යි ඕම් 200ක්. මෙයාගේ සමක ප්‍රතිරෝධය. හරිද? එතකොට මෙයාගේ සමක ප්‍රතිරෝධයත් ඒ විදිහටම හිතෙන් කියන්න පුළුවන්. දසුළු ගලයි කියන්න පොඩ්ඩක්. 4.05 බෙදීම 18යි 13ක්. එතකොට ඒක කීයක් වෙනවද කියලා බලන්නකො 10 මෙතන උඩට ගියාම 4050 බෙදීම 18ක් නේ. 4050 බෙදීම 18ක්. ඒ කියන්නේ 18 වරක් නම් 2 නම් 36යි. ඉතිරි වෙනවා එතකොට 4ක්.
45ට ආයෙත් 18 වරක් 2 කරන් 36යි ආයෙ 9ක් ඉතුරු වෙනවා 90ට 18 වරක් 5 225ක් දැන් බලන්න කොච්චර ලස්සනද කියලා. හරිද? මෙතන සමක ප්‍රතිරෝධය 200යි අරකේ සමක ප්‍රතිරෝධය 225යි. එතකොට මේ මුළු පරිපථයේ සමක ප්‍රතිරෝධය එනවා 200 ධන R1 අර මුළු පරිපථයේම සමක ප්‍රතිරෝධය එනවා 225 ධන R1. මෙතන 200 ධන R1 මෙතන 225 ධන R1 ඉන්නේ. හරිද? එතකොට 200 ධන R1 225 ධන R1. එතකොට බලන්න වෙනස කීයද කියලා. මේ පරි R1 R1 කැපෙලා යනවා. 225න් 200ක් ගියාම 25යි වෙනස. ඒ කියන්නේ එකකට සමක ප්‍රතිරෝධය 9ක් නම් 25කට අදාළව සමක ප්‍රතිරෝධය එනවා 225යි. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පරිපථයේ සමක ප්‍රතිරෝධය 225ක්. මේ දෙන්නගේ විතරක් 200ක් නම් ඔක්කොම 225ක් වෙන්න R1 වලගේ. මේ 225 කියන එක සමාන වෙනවනේ 200 ධන R1ට. 200 ධන R1 කියන එක සමාන වෙන්නේ 225ට නම් R1 කියන එක සමාන වෙනවා 25කට. තව කියලා දෙන්න තේරුම් නැත්නම්. හරිද? දැන් අපි සාමාන්‍ය විදිහට හදන හැටි කියලා දුන්නා. ඒක ප්‍රශ්නයක් නෑනේ. දැන් බලන්න මේක තව විදිහකට හදන්න. මුලින්ම ගන්න හදන කලින් මුලින්ම මෙන්න මෙයාගේ සමග ප්‍රතිරෝධය හොයාගන්න. ඒක සමග ප්‍රතිරෝධය හොයන්න කියලා මේකේ ගුණිතය බෙදීම අයිකට යන්නේ. ඒක ටිකක් අවශ්‍යතාවයක් වෙනවා. ගොඩක් වෙලාවට ඔයාලා යන්නේ නම් ටික ගුණිතය බෙදීම අයික දාලා තමයි මෙතන සමග ප්‍රතිරෝධය හොයන්නේ අපරාධයක. එක පාරකින් කියන්න පුළුවන් මේ සමග විභවාන්තරය සමග ධාරාවෙන් බෙදන්න. සමග විභවාන්තරය කියලා 4යි. සමග ධාරාව 2.2යි. ඉතින් 4 බෙදීම 2.2 කියන එක හිතෙන් කියන්න පුළුවන් 400 බෙදීම 2 200ක්. නැත්නම් ඉතින් ලියලා ගන්න 4 බෙදීම 2.2යි 200යි. මෙයාගේ සමග ප්‍රතිරෝධය මේ කැලේ 200යි. 200 ධන R1 තමයි මේ මුළු පද්ධතියේම සමග ප්‍රතිරෝධය. එතකොට මේ කැලේ සමග ප්‍රතිරෝධය හොයන්න පුළුවන් ආයි සමග විභවාන්තරය සමග ධාරාවෙන් බෙදන්න. සමග විභවාන්තරය 4.5 18 18 බෙදුවම 4050 බෙදීම 18ක්. එතකොට 40 18 වල 2.36යි. ඉතිරි ආයි 4ක් 45 18 වල ගත්තා 2යි. නමුත් 9ක් තියෙනවා 90ට 5යි 225යි. එතකොට මෙතන 225 ධන R1. මෙතන 200 ධන R1 මෙතන 225 ධන R1. හරි. ඒක දැනගෙන මේක ළමයි මෙහිම එකක් පොත්පත්වල නැහැ. හැබැයි මේක මගේ ස්ටයිල් එක මගේ ටෙක්නික් එකට මේ කියලා දෙන්නේ. මේ වගේ ගණන් ඕන තරම් අපිට අහු වෙනවා. හැබැයි සමගාමීට යන්නේ නැතුව පටකාලවල ගණන් දාන්න පුළුවන් අනුපාත ක්‍රමය මේ විදිහට. මෙතනත් සිග්මා E මෙතනත් සිග්මා E නම් සිග්මා E සමානයි සිග්මා ER කියන මෙන්න මේකේ හැටියට සිග්මා සමානුපාතික වෙනවා සිග්මා E වලට. බලමු ඊට පස්සේ. සිග්මා E අතර අනුපාත වෙනවා මේ ජාල දෙකේ 2යි 12කට 18යි 13ක්. ඒ කියන්නේ 20යි 13ට 18යි 13ක්. ඒ කියන්නේ 20ට 18ක්. මේක සමග ධාරාව 20ක් නම් මේක සමග ධාරාව 18ක්. එහෙනම් සමග ධාරාව අතර අනුපාතය 20ට 18ක් නම් මේ ජාල දෙකේම මේ මුළු පරිපථ දෙකේම සමග ප්‍රතිරෝධ අතර අනුපාතය 18ට 20ක්. සමග ප්‍රතිරෝධ අතර අනුපාතය 18ට 20ක්. ඒක තේරුම මොකද්ද? 9ට 10ක්. ඒක තේරුම මොකද්ද? මෙයාගේ සමග ප්‍රතිරෝධ අතර වෙනස එකක් වුණොත් මෙයාගේ සමග ප්‍රතිරෝධය 9ක් කියන එක. මෙයාගේ සමග ප්‍රතිරෝධය 10ක් කියන එක. එතකොට මෙයාගේ සමග ප්‍රතිරෝධය එකකට මෙයාගේ 9ක් නම් ඇත්ත වශයෙන්ම මේ දෙක අතර වෙනස දැන් හොයාගත්තොත් එනවා R1 ට R1 කැපෙනවා. මෙතන 200යි මෙතන 225යි. ඒ කියන්නේ වෙනස 25යි. එකකට අදාළව 9ක් නම් 25කට අදාළව 200 එකකට අදාළව 9ක් එහෙනම් 25කට අදාළව කොච්චරද කියලා බලන්න හිතේ. මෙතන යනකොට මේක 25 ගුණයකින් වැඩි වෙනවා නම් මේකත් 25 ගුණයකින් වැඩි කරනවා. 25ව 10ක් 250යි 9ක් 225යි. එහෙනම් මෙන්න 225ක් කියලා මොකක්ද යාවේ? මෙන්න මේ පළවෙනි පරිපථයේ තියෙන මුළු සමග ප්‍රතිරෝධය. එහෙනම් ඒකෙන් 200ක් මෙයාට R1 මෙයාගේ. එහෙනම් 200 ධන R1 කියන එක තමයි 225ට සමාන වෙන්නේ. එහෙනම් R1 සමානයි 25ක් කියලා. එහෙම කියන්නත් පුළුවන්. නැත්නම් මෙතන යන්නත් පුළුවන්. එකක් කියන්නේ 10ක් නම් 25ක් කියලා කියන්නේ 250ක්. ඒ කියන්නේ දෙවෙනි ජාලයේ සමග ප්‍රතිරෝධය 250ක් විය යුතුයි. එතකොට 250න් මෙතන තියෙන 225ක්. එහෙනම් මේ 250 සමාන වෙන්න ඕනේ 225 ධන R1. දැන් කෙලින් මේක උත් ගන්න පුළුවන් R1 වලට. ඉන අනතුරුව E හොයන්න ඕනේ.
E කොහොමද හොයන්නේ? එකක් හරි ලේසි. ඒක easy මේසි කොහොමද හොයන්නේ? මෙන්න 200ක් කරලා විභවාන්තරය වෝල්ට් 4ක් නම් 200ක් කරලා විභවාන්තරය වෝල්ට් 4ක් නම් 200ක් කරා 4යි වෝල්ට්. අපි බලන්න ඕනේ කොච්චරක් කරාද? මෙතන 25ක් තියෙනවනේ මෙයාගේ 225ක් කරා. ඕන්න මෙහෙම කියන්නත් පුළුවන් 200ක් කියන්නේ 25යි කැලි 8ක්. කැලි 8කට 4ක් නම් 200ක් කියන්නේ 25 කැලි 8ක්. කැලි 8කට තමයි මේ වෝල්ට් 4 ලැබිලා තියෙන්නේ. එතකොට මුළු කෝෂයෙන් කැලි කොච්චරකට දෙන්න ඕනේ 25 කැලි 9කට. මෙතන එකකුත් තියෙනවා මෙතන 8ක් තියෙනවා. එහෙනම් 25 කැලි 8කට මෙයා දෙන විභවාන්තරය වෝල්ට් 4ක් නම් කැලි 8කට 4ක් නම් එක කැලයකට 0.5යි කැලි 9කට 4.5 වෝල්ට් කියලා නිකම් කියනවා. ඒ බැරි ළමයි එච්චර හැකියාවක් නැති ළමයි නම් ඒක පුළුවන් මෙහෙම හදන්න කොහොමද? මේ දෙකේම සමක ප්‍රතිරෝධය 200ක් කියලා දන්නවනේ. එහෙනම් 200 ඕම් කට විභවාන්තරය වෝල්ට් 4ක් නම් 225ක ප්‍රතිරෝධයක් හරහා දෙන විභවාන්තරය එනවා 4 බෙදීම 200ෙන් වැඩි කිරීම 225යි. 225 දෙකෙන් 4ෙන් වැඩි කරන්න ඕනේ නැහැ. මෙතන දෙකක් දෙවරක් 2යි. 225 දෙකක් 450 බෙදීම 100 කියන 4.5 වෝල්ට්. හරි ලේසි. හරිම ලේසි. අර පැත්තෙන් ගන්නත් පුළුවන් මේ විදිහට. හරිද? නම් ඔන්න අපි 2001 අවුරුද්දේ රචනා ප්‍රශ්න සම්පූර්ණයෙන් සාකච්ඡා කළා. නැවත ඔයාලා try එකක් දෙන්න. short method එක නෙවෙයි අංක එක සම්මත ක්‍රමයට හදන්න පුළුවන්ද කියලා මුලින් බලන්න. පස්සේ short method එකක් පුළුවන් නම් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. right. එවනම් අපි තවත් රචනා ප්‍රශ්නකින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. එවනම් හොඳට ඔය වැඩ ටික කරගෙන යන දරුවනේ අපි ටික ටික අපිට වෙලාව තියෙන විදිහට තමයි අපි දැන් මේක වෙන් කරගෙන යන්නේ. නමුත් මේ මාස දෙක ඇතුළත විශේෂයෙන් 2020 විභාගෙ ලියන්න ඉන්න අපේ පන්තිවල දරුවන් වෙනුවෙනුත් ඒ වගේම අපි පන්තිවල නැත් දරුවන් වෙනුවෙනුත් දෙකොල්ලම සඳහා තමයි මේ ඉගැන්වීම කරගෙන යන්නේ. අපි උත්සාහ කරනවා විශාල වැඩ කොටසක් ඉස්සරහට කරගෙන යන්න. මොකද මේක අපිට මුලින් මේ මට්ටමට කරගෙන යන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ. දැන් ටික ටික අපි ඒ අඩුපාඩු ටික කියන්නේ අපිට මේ තියෙන පහසුකම් වල අඩුවක් තිබුණා. ඒ දේවල් සම්පූර්ණ කරගෙන තමයි යමින් ඉන්නේ. ඉස්සරහට අපි මේ channel එක හරහා වීඩියෝස් ගොඩක් සහ ඔයාලට වැඩක් ගන්න පුළුවන් විදිය වැඩසටහන් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. right. එමන් දරුවනේ අයවා